අද අපි කතා කරන්න යන්නේ පරිමිතිය වර්ගඵල කියන පාඩම් වල පසුගිය විභාග ප්‍රශ්න පිළිබඳව. එතකොට පුතේ මේ පසුගිය විභාග ප්‍රශ්න පිළිබඳව කතා කරද්දී අපිට මේ සාමාන්‍ය පෙළ විභාගයේ ගණිත ප්‍රශ්න පත්‍රයේ පළවෙනි කොටසේ B කොටසේ ගානකට තමයි මේ පරිමිතිය වර්ගඵලය කියන ගාන ඇතුළත් වෙන්නේ. එතකොට සමහර වෙලාවට ඕගොල්ලන්ට පළවෙනි පත්‍රයේ ගානක් එන්න පුළුවන් පරිමිතියෙන්, ඒ වගේම වර්ගඵලයෙන් එන්න පුළුවන් මේ ගානක් මේ පළවෙනි පත්‍රයේ. එතකොට සම්පූර්ණ ගණන, ඒ කියන්නේ අනිවාර්ය ප්‍රශ්නයක් විදියට ගණන් 5ක් එනවට පුතේ B කොටසේ. එතකොට මේ ගණන් 5න් එක කොටසක් විදියට අපිට සලකන්න පුළුවන් මේ පරිමිතිය වර්ගඵල කියන ප්‍රශ්නේ. එතකොට මම කතා කරන්නම් 2019 ඉඳන් විභාග ප්‍රශ්න පිළිබඳව කොහොමද අපි මේ පරිමිතිය වර්ගඵල ප්‍රශ්නෙට පිළිතුරු සපයන්නේ, ඒ වගේම කොහොමද මේ ප්‍රශ්නය හසුරවන්නේ කියන එක. හරි. ඉස්සෙල්ලා මම කතා කරන්න පුතේ 2019 ඕල් ලෙවල් ගාන. 2019 ඕල් ලෙවල් ගාන කතා කරන්නම් මම ඔයගොල්ලොත් එක්ක ඉස්සෙල්ලාම කොහොමද මේක කරන්න කියලා. හරි. ඉස්සෙල්ලා මේක කියනවා B කොටසේ දෙවෙනි ප්‍රශ්නේ විදියට තමයි මේක ඇවිල්ලා තියෙන්නේ. B කොටසේ දෙවෙනි ප්‍රශ්නේ විදියට B කොටසේ දෙවෙනි ප්‍රශ්න විදියට තමයි ඇවිල්ලා තියෙන්නේ. පළවෙනි පත්‍රයේ B කොටසේ දෙවෙනි ප්‍රශ්න විදියට තමයි ඇවිල්ලා තියෙන්නේ. එතකොට මේකේ රූපයක් දීලා තියෙනවා අපිට මේ විදිහට. ත්‍රිපිසියමක් එක්ක දීලා තියෙන්නේ. ත්‍රිපිසියමක් එක්ක මෙන්න මේ විදිහට අර්ධ වෘත්තයක් දීලා තියෙනවා ගාන. අපි දැන් බලමු මොකක්ද අහලා තියෙන්නේ කියලා. මේකේ දීලා තියෙනවා මේක සෙන්ටිමීටර් 14යි. ඊට අමතරව දීලා තියෙනවා මේක සෙන්ටිමීටර් 10යි. මේක සෙන්ටිමීටර් 16යි. හරි. මේකේ අහලා තියෙනවා අර්ධ වෘත්තාකාර කොටසේ ධාරයේ දිගේ D වලින් ආරම්භ කර C වලින් අවසන් වෙන ලෙසට. මේකේ දීලා තියෙනවා මේක D, මේක C, මේක A, B. D වලින් ආරම්භ කර C වලින් අවසන් වෙන ලෙසට සෙන්ටිමීටර් 2ක් වන ලෙස පරතරයක් තියාන කුඩා බොත්තම් ඇල්වීමට අදහස් කරනවා. ඒ කියන්නේ පරතරය සෙන්ටිමීටර් 2යි මේක අතර පරතරයක් තියාගෙන බොත්තම් අලවන්න හදන්නේ. එතකොට බොත්තම් අලවනවා නම් අපි දැනගෙන ඉන්න ඕනේ මෙතන ඉඳන් මෙතෙන්ට කොච්චර දුරක් තියෙනවද. එතකොට මේ පරතරය දැනගත්තා නම් අපිට පුළුවන් ඒ පරතරය සමාන වෙනවා අලවන බොත්තම් ගානට. එතනින් උත්තරයක් ගන්න පුළුවන් වෙනවා මේ විදිහට. අපි හොයමු DC ඡාප දිග. අපි දන්නවා කේන්ද්‍රික ඛණ්ඩයක් නම් කේන්ද්‍රික ඛණ්ඩයක වටේ දිග ඡාප දිග හොයන සූත්‍රය අපි දන්නවා. 2πr වැඩි කිරීම 360 θ. එතකොට අපිට ලියන්න පුළුවන් 2 වැඩි කිරීම 722 r කියලා කියන්නේ 14යි විස්කම්භය අරය 7යි. කේන්ද්‍රික කෝණය 180. එතන මේ විදිහට සුළු කරන්න පුළුවන් වෙනවා. දිග සෙන්ටිමීටර 22ක් කියලා එනවා. DC දිග සෙන්ටිමීටර 22යි කියලා එනවා. එතන මේ DC දිග සෙන්ටිමීටර 22යි නම් අපිට ඕන මේ DC කොටසේ බොත්තම් අලවන්න සෙන්ටිමීටර 2න් දෙකට. එහෙනම් අපිට අවශ්‍ය බොත්තම් ගන්න එනවා 22 පරතරයෙන් බෙදුවා නම් බොත්තම් 11යි කියලා අපිට DCM උත්තරේ ගන්න පුළුවන් වෙනවා රෝමි ලක්ෂාංකයට. හරි. අපි ඊළඟට කතා කරන්න පුළුවන් තහඩුවේ මුළු වර්ගඵලයක් ගැන කතා කරනවා. ඒතර පුතේ අපිට මේ විදියට DC දුර හොයාගෙන DC දුරට අදාළව සෙන්ටිමීටර 2න් දෙකට බොත්තම් අල්ලීමට අදාළව අවශ්‍ය බොත්තම් ගන්න මේ විදිහට හොයාගන්න පුළුවන් වෙනවා. ඔක්කොටම කලින් අපි හොයාගෙන ඉන්න ඕනේ මේ DC දුර. ඇයි අපිට මේ බොත්තම් අල්ලන්න කලින් අපි දැනගෙන ඉන්න ඕනේ මේ දුර කොච්චරක්ද කියලා. අපි පරතරය දැනගෙන හිටියට නෑ මේ දුර කොච්චරක්ද කියලා දන්නේ නැත්තම්. ඒක නිසා ඉස්සෙල්ලම DC දුර හොයාගෙන තමයි මම මේ පරතරයෙන් බෙදුවා. ඊට පස්සේ අහනවා මේ කොටසේ මුළු පෘෂ්ඨ වර්ගඵලය. එතකොට මේකේ තියෙන ත්‍රිපිසියමකුයි අර්ධ වෘත්තයකුයි. ත්‍රිපිසිය වර්ගඵලය යන සූත්‍රය දන්නවා අපි. ත්‍රිපිසියමේ පාග වැඩි කිරීම සමාන්තර පාද දෙක 14 ධන 16. එකතු කිරීම සමාන්තර පාද දෙක එකතු කිරීම වැඩි කිරීම ලම්බ උස සෙන්ටිමීටර 10 කියලා. එතකොට අපිට උත්තරයක් ගන්න පුළුවන්. භාගය වැඩි කිරීම 30 වැඩි කිරීම 10. එතනින් අපිට උත්තරයක් ගන්න පුළුවන් 150යි කියලා.
150 වර්ග සෙන්ටිමීටර. ඊට පස්සේ අපෙන් අහනවා අර්ධ වෘත්තය ගන්නවා අපි 5r වර්ගය වැඩි කිරීම නැත්නම් 5r වර්ගයෙන් භාගය. 5r වර්ගය කියලා කියන්නේ වෘත්තයේ. වෘත්තයෙන් භාගයක් තමයි අර්ධ වෘත්තය කියලා කියන්නේ. එහෙම නැත්නම් 5r වර්ගය වැඩි කිරීම 360න් θ. ඇයි ඒ කේන්ද්‍රික ඛණ්ඩයක් නෙමේක? ඒ විදිහට ගන්නත් පුළුවන් නැත්නම් අපිට සලකන්න පුළුවන් මුළු වෘත්තයෙන් භාගයක් කියලා. මුළු වෘත්තයේ වර්ගඵලයෙන් භාගයක්. ඒ විදිහට සලකලා ගන්නත් පුළුවන්. මෙතනින් උත්තරේ ගන්න පුළුවන් අපිට. r කියලා කියන්නේ සෙන්ටිමීටර 7යි. විස්කම්භය 14ක් නිසා 4 සුළු වෙනවා 11යි 77යි කියලා වෙනවා. එතන මේ 77 150 එකතුවක් තමයි කියන්නේ මුළු පෘෂ්ඨ වර්ගඵලය කියලා. ඒතර අපි නම 227යි වර්ග සෙන්ටිමීටර කියලා අපිට උත්තරයකට යන්න පුළුවන් වෙනවා. ඊට පස්සේ මේක අහනවා අර්ධ වෘත්තාකාර කොටසේ වර්ගඵලයට සමාන වර්ගඵලයක්. අර්ධ වෘත්තාකාර කොටසේ වර්ගඵලය මොකද්ද? මේ තියෙන අර්ධ වෘත්තාකාර කොටසේ වර්ගඵලය. අර්ධ වෘත්තාකාර කොටසේ වර්ගඵලයට සමාන වර්ගඵලයක් AD ට සමාන දිගක් සහිත ඍජුකෝණ තාඩුවක් සාදනු ලැබේ නම් පළල කොපමණද කියලා අහනවා. එතකොට අපිට මේක වැඩක් නෑ මම මේක චුට්ටක් මකලා දාන්නම්. ඊට පස්සේ අපිට අහනවා මෙයා වගේ කී ගුණයක්ද? අර්ධ වෘත්තාකාර කොටසේ වර්ගඵලයට සමාන වර්ගඵලය. ඍජුකෝණාශ්‍රිත අඩුවක් කොනලු එයාගේ වර්ගඵලය එනවා 77. එතකොට කියනවා මේකේ දිග AD දිගට සමානද? ඒතර AD දිග 10යි. ඒතර ඔය පල්ල දන්නේ නැහනේ. පල්ල ගමු සින්ද x කියලා. එහෙනම් අපි දන්නා ඍජුකෝණාශ්‍රිත වර්ගඵල වෙන සූත්‍රයේ 77 සමාන වෙනවා දිග වැඩි කිරීම පළල 10 වැඩි කිරීම x. එහෙනම් x 10න් බෙදලා උත්තරයක් ගන්න 7.7යි සෙන්ටිමීටර. මේ විදිහට. ඒතර මේ විදිහට අපිට 2019 O level කියන ගාන හදා ගන්න පුළුවන් වෙනවා. හරි පුතේ අපිට ඊළඟට කතා කරන්න පුළුවන් 2017 O level කියන ගාන. ඒතර මේ 2017 O level කියන ගානේ තියෙනවා B කොටසේ දෙවෙනි ගාන විදිහට තමයි තියෙන්නේ. B කොටසේ දෙවෙනි ගාන විදිහට තමයි ඔයගලන්ට තියෙන්නේ. ඕගොල්ලෝ ගාව පාස් පේපර්ස් පොතක් තියෙනව නැත්නම් මේ 2017 පාස් පේපර් එකේ තියෙනවා නම් පොඩ්ඩක් බලන්න. ඒ ගානත් එක්ක මම කියන එක සංසන්දනය කරන්න කොහොමද මම හදන්නේ? ඒතර මේ කොහොමද ගානත් එක්ක උත්තර වලට යන්නේ කියන එක. හරි. මේකේ තියෙනවා දී ඇති රූපයේ ABDE ඍජුකෝණාශ්‍රකාර කොටසකිනුයි මේක කේන්ද්‍රික ඛණ්ඩයකට සමන්විත වෙනවා. හරිද? ඊට පස්සේ මේකේ කියනවා BD දිග මීටර 14. මේක මීටර 14ක් කියලා කියනවා. ඊට පස්සේ කියනවා BCD කොටසේ වර්ගඵලය සොයන්න. BCD කොටස කියලා කියන්නේ කේන්ද්‍රික ඛණ්ඩයේ. කේන්ද්‍රික ඛණ්ඩයේ වර්ගඵලය අපිට හොයන්න පුළුවන්. BCD කොටසේ වර්ගඵලය හොයන්න පුළුවන්. මේ ආකාරයට කොහොමද? කේන්ද්‍රික ඛණ්ඩයේ වර්ගඵල හොයන සූත්‍රය අපි දන්නවා. 5r වර්ගය වැඩි කිරීම 360න් θ. එහෙනම් 5 කියලා කියන්නේ 7න් 22යි. r කියලා කියන්නේ අරය කේන්ද්‍රයයි චාප කොටසයි අතර තියෙන කෙටිම දුර 14. 14 වැඩි කිරීම 45. කේන්ද්‍රික කෝණය 360. 45 360ට 8යි. 7 වරක් 214යි. මෙතනින් සුළු කරන්න පුළුවන් වෙන අපිට මේ විදිහට 11යි. එතන දෙවරක් සුළු කරා 4යි. ඊට පස්සේ ආයෙ සුළු කරා 2 සුළු කරන්න මෙතෙන්ට 7ක් කෙරෙනවා. ඒතර 11 වරක් 7 77යි වර්ග මීටර කෙරෙනවා. කොහොමද සුළු කරේ? 45ට 360 ඒවා 8යි. 45 ඒවා 360ට දිනනවා 8ක්. 8යි කියලා දැම්ම. ඊට පස්සේ 17ට 7 ඒවා 2යි. ඊට පස්සේ මේ 2 සුළු කරාම 8ත් එක්ක 4යි. ඊට පස්සේ මේ 4 කියන එක සුළු කරන්න පුළුවන් 22යි. 14යිත් එක දෙකෙන් කපන්න පුළුවන්. ඒතර මට එනවා මෙතන 11ක් ඉතුරු වෙලා මෙතන 7ක් ඉතුරු වෙලා එනවා. ඒතර උත්තරේ ගන්න පුළුවන් මට 77යි වර්ග මීටර කියලා. ඊට පස්සේ අහනවා
ABDE කොටසේ වර්ගඵලය ABDE කොටසේ වර්ගඵලය ABDE කොටසේ වර්ගඵලය BCD කොටසේ වර්ගඵලයෙන් 4 ගුණයක්. ඒ කියන්නේ මේක 77යි කියලා අපි දන්නවනේ දැන්. එතන මේ කොටසේ වර්ගඵලය 77 වගේ 4 ගුණයක්. ඕක තමයි කියන්නේ. මේ කොටසේ වර්ගඵලය මේ කොටසේ වර්ගඵලය වගේ 4 ගුණයක් කියලා කියනවා. උතර මේ කොටස අපිට ඕනේ නැහැ. ඊට පස්සේ හදන්න පුළුවන් මේ කොටස වගේ මේ කොටස 4 ගුණයක් කියලා කිව්ව ගමන් කියනවා AB දිග සොයන්න. AB දිග සොයන්න. මේක මොකද්ද? ඍජු කෝණාශ්‍රය. ඍජු කෝණාශ්‍රය වර්ගඵල වෙන සූත්‍රය අපි දන්නවා. වර්ගඵලය සමානයි දිග වැඩි කිරීම පළල. AB දිග අපි x කියලා ගමු. 14 වැඩි කිරීම x. වර්ගඵලය 77 වැඩි කිරීම 4 සමාන වෙනවා 14 වැඩි කිරීම x. x තනි කරන්න. බෙදීම වැඩි කිරීම පද විතරයි තියෙන්නේ 14 පල්ලෙහාට දාන්න. දැන් සුළු කරන්න. 7ක් කපන්න පුළුවන් 11යි. 7ක් 2යි. එතනින් 2ක් 2යි. 11ක් 2. 22යි මීටර කියලා අපිට උත්තරයක් ගන්න පුළුවන් නම් මේක. ඒ කියන්නේ මේ දිග මීටර 22ක් වෙනවා. ඊට පස්සේ මේක කියනවා DC ඡාපයේ දිග සොයන්න. මේ DC ඡාපයේ දිග සොයන්න කියලා කියනවා. අපිට එතකොට මේ විදිහට මේක ගන්න හදන්න පුළුවන් වෙනවා DC ඡාපයේ දිග හොයන්න. DC ඡාපයේ දිග හොයන්නදී අපි දන්නවා කේන්ද්‍රික ඛණ්ඩයක් කේන්ද්‍රික ඛණ්ඩයක ඡාප කොටසේ දිග හොයන්න. DC කොටසේ දිග හොයන්න. DC ඡාප කොටසේ දිග හොයන්න අපි දන්නවා සූත්‍රය මොකද්ද? 2πr වැඩි කිරීම 360 θ. එහෙනම් අපිට ලියන්න පුළුවන් වෙනවා 2 7 22 r කියලා කියන්නේ 14යි θ අංශක 45යි. මේක සුළු කරන්න අර විදිහටම 8යි 7ක් 2යි දෙවරක් 2 4යි 4 කැපුවොත් එහෙම 8ට 2යි 22 දෙකෙන් බෙදුවොත් එහෙම මීටර 11යි කියනවා. මෙන්න මේ දිග මීටර 11. ඊට පස්සේ අපෙන් අහනවා වත්තේ පරිමිතිය සොයන්න. වත්තේ පරිමිතිය කියලා කියන්නේ A B C D E කියන කොටස් වල එකතුව. ඒ කියන්නේ මෙන්න මේ කොටසේ පරිමිතිය. මේ කොටස ඇරෙන්න. මොකද මේක අභ්‍යන්තර කොටසක්. පරිමිතිය කියලා කියන්නේ වටේ දිග. එතකොට වත්තේ පරිමිතිය ලියන්න පුළුවන් අපිට මේ ආකාරයට. එක තැනකින් පටන් ගන්න කොතනින් හරි. මෙතනින් පටන් ගත්තොත් එහෙනම් අපි දන්නා මේ කැලල 22යි. මේ කැලල අරේම තමයි 14යි. මේ කොටස දැන් හෙව්ව 11යි. ඒකට එකතු කරන්න පුළුවන්. මේ කොටස 22යි. ආයෙ එතෙන්ට මෙනවා අපි. මෙතෙන්ටම ආව 14යි. ඔන්න ඔය ටිකේ එකතුව ගත්තා නම් අපිට මේ කොටසේ පරිමිතිය හොයාගන්න පුළුවන්. ඒතර අපිට මේ විදිහට 2017 ඕලෙවල් කියලා ගන්න හදාගන්න පුළුවන් වෙනවා. හරි පුතේ. අපි ඊළඟට කතා කරමු 2016 සාමාන්‍ය පෙළ විභාග ප්‍රශ්නේ. මේක එන්නේ ඔයගොල්ලන්ට B කොටසේ. ඒත් 5 වෙනි ගාන හැටියට තමයි එන්නේ. B කොටසේ 5 වෙනි ගාන හැටියට එන්නේ. එතකොට මේ ගානෙත් මේ විදිහට මේ වගේ රූපයක් ඔයගොල්ලන්ට දීලා තියෙනවා. මේක කතා කරනවා මේ ABCD කියලා කියන්නේ ප්‍රේක්ෂකාගාරය. මේ ABCD කියලා කියන්නේ මෙන්න මේ කෑල්ල ප්‍රේක්ෂකාගාරය. මෙන්න මේ කොටස තමයි ප්‍රේක්ෂකාගාරය. මෙන්න මේ ටික වේදිකාව. මෙන්න මේ උඩ කෑල්ල වේදිකාව. පල්ලෙහා කොටස ප්‍රේක්ෂකාගාරය උඩ කෑල්ල වේදිකාව. ඒ කියන්නේ මේ අර්ධ වෘත්තාකාර කොටස තමයි වේදිකාව වෙන්නේ. මේ ඍජු කෝණාශ්‍රාකාර කොටස තමයි ප්‍රේක්ෂකාගාර වෙන්නේ. ඒතර මේක කියනවා CED අර්ධ වෘත්තයේ ඡාප දිග සොයන්න. CED අර්ධ වෘත්තය. CED අර්ධ වෘත්තයේ ඡාප දිග හොයන්නේ කොහොමද? අපි දන්නවා ඡාප දිග හොයන සූත්‍රය කොහොමද? 2πr වැඩි කිරීම 360 θ. 2πr වැඩි කිරීම 360 θ. අපි දන්නවා 2 වැඩි කරනවා 7 22 5 කියලා කියන 7 22
මේ කොච්චරක්ද 14ක් කියලා කියන්නේ 14 කියලා කියන්නේ විස්කම්භය. එහෙනම් අරය වෙනවා 7ක්. තීටා කේන්ද්‍රික කෝණය 180යි. එහෙනම් අපිට මේ විදිහට සුළු කරන්න පුළුවන් 180 360 182යි. 7ට 7 සුළු කරන්න පුළුවන් මේ දෙකට මේ දෙක සුළු කරන්න පුළුවන්. එතකොට උත්තරය එනවා 22යි මීටර කියලා. රෝම ඉලක්කම් එකට ඔය විදිහට උත්තරය ගන්න පුළුවන් CED කොටසේ ඡාප කොටසේ දිග. ඊට පස්සේ වේදිකාව තනා ඇති බිමෙහි වර්ගඵලය. වේදිකාව කියලා කියන්නේ කොහොමද? මෙන්න මේ අර්ධ වෘත්තාකාර කොටස. මේ අර්ධ වෘත්තාකාර කොටසේ වර්ගඵලය අහන්නේ. එහෙනම් CED වර්ගඵලය අහන්නේ. වර්ගඵලය ලියන්න පුළුවන්. අර්ධ වෘත්තයක් නේ කියන්නේ πr වර්ගය කියලා කියන්නේ වෘත්තයක නම්. වෘත්තයකින් භාගයක් තමයි අර්ධ වෘත්තය කියන්නේ. එහෙම නැත්නම් අපිට ලියන්න පුළුවන් πr වර්ග වැඩි කිරීම 360 θ. එහෙම කිසි ප්‍රශ්නයක් නැහැ. මේ ආකාර දෙකෙන්ම හදන්න පුළුවන්. මම මේ ලේසියට තමයි ලිව්වේ πr වර්ගෙන්. දැන් පොතේ πr වර්ග කියලා කියන්නේ වෘත්තයකනේ. මේ වෘත්තයක වර්ගඵලය තමයි πr වර්ග කියලා කියන්නේ. යෝගේ භාගික වර්ගඵලය කියන්නේ πr වර්ගෙන් කියන එකෙන් භාගයක්. ඒ කියන්නේ අර්ධ වෘත්තයක වර්ගඵලය කියලා කියන්නේ මේ සම්පූර්ණ වෘත්තයෙන් භාගයක්. ඒක තමයි මම භාග දෙකෙන් එකෙන් වැඩි කරේ. දෙකෙන් එකෙන් වැඩි කරනවා කියන එකේ තේරුම භාගයෙන් බෙදනවා කියන එක. හරි. මෙතන අපිට ලියන්න පුළුවන් 722. r කියලා කියන්නේ 7යි. 7යි දෙකෙන්. මේ විදිහට සුළු කරන්න පුළුවන්. 11 11 7 77යි වර්ග මීටර කියනවා. ඒතර ওই විදිහට ওই රෝම ඉලක්කම් දෙකට උත්තරේ ලියා ගන්න පුළුවන් වෙනවා. ඊට පස්සේ අහනවා ප්‍රේක්ෂකාගාර බිමේ වර්ගඵලය වේදිකා තනා ඇති බිමේ වර්ගඵලය මේ 3 ගුණයක්ලු. ඒ කියන්නේ මේක වගේ 3 ගුණයක්ලු මේ කොටසේ වර්ගඵලය. ඒ කියන්නේ මේ කොටසේ වර්ගඵලය අපිට ලියන්න පුළුවන් වෙනවා. කොහොමද? මේ කොටසේ වර්ගඵලය 77යි නම් මේ කොටසේ වර්ගඵලය වගේ 3 ගුණයක්. ඒක තමයි කියලා තියෙන්නේ ප්‍රේක්ෂකාගාර බිමේ වර්ගඵලය වේදිකාවේ මේ තනා ඇති බිමේ වර්ගඵලය මෙන් 3 ගුණයක්. මේක වර්ගඵලය වගේ මේක 3 ගුණයක්ලු. එතකොට අපිට ලියන්න පුළුවන් නම් මේ විදියට. මේක ඍජු කෝණාශ්‍රයක්. ඍජු කෝණාශ්‍ර වර්ගඵලයේ 77 වැඩි කිරීම 3යි වර්ග මීටර. ඔක සමාන වෙනවා අධික වැඩි කිරීම පළල. AB වැඩි කිරීම පළල අපෙන් අහන්නේ මොකද්ද? AD දිග සොයන්න කියලා. AB වැඩි කිරීම AD. AB කියලා කියන්නේ 14යි. AD තමයි ගන්න. එහෙනම් AD වුක්ත කරන්න ඒකක දාන්න ඕනේ. ඒකක දැම්මත් කැපිලා යනවා. මොකද මේක මීටර මේක වර්ග මීටර වලට කැපිලා යනවා ඒක. ඒක නිසා AD උක්ත කරන්න බෙදීම වැඩි කිරීම පද විතරයි තියෙන්නේ. මෙයා පල්ලෙහාට යනවා කෙලින්ම. 14යි. 7ෙන් සුළු කරන්න 11යි 2යි. ඒතර AD වලට අපිට උත්තරයක් එනවා. 33 දෙකෙන් බෙදුවා නම් අපිට AD වලට උත්තරයක් ගන්න පුළුවන් 16.5යි මීටර කියලා. ওই විදිහට අපිට AD වලට උත්තරයක් ගන්න පුළුවන් වෙනවා. හරි. ඊට පස්සේ මේක කියනවා වේදිකාව තනා ඇති බිම වටා විදුලි බල සවි කොට ඇති අතර මේක කියනවා වේදිකාව තනා ඇති බිම වටා විදුලි බල්බ සවි කොට ඇති කියලා. ඊට පස්සේ මේක කියනවා CD හා බල්බ දෙක සවි කොට ඇති අතර CD රේඛාව මත අනුයාත බල්බ 1.4 පරතරයකින් ඇත. මෙන්න මේ CD පරතරය. CD පරතරය ඔයගොල්ලන්ට පේනවා කොච්චරක්ද මීටර 14ක් කියලා. එතකොට CD අතර පරතරය මීටර 14යි. CD මත බල්බ කීයක් සවි කරලා තියෙනවද කියලා බලමු. බල්බ ගාන හොයා ගන්න පුළුවන් අපිට මේ පරතරය CD අතර තියෙන පරතරය බල්බ ගාන පරතරයෙන් බෙදුවා නම් බල්බ ගාන පරතරය කියනවා 1.4යි කියලා. එහෙනම් 14 1.4ෙන් බෙදුණා බල්බ ගාන එනවා 10යි කියලා.
එහෙනම් මේ බල්බ ගානම සවි කරන්න ඕන මෙන්න මේ CED ඡාපය මත. මේ CED ඡාපය මත මේ බල්බ ගාන සවි කරන්න ඕන නම් අපිට කියන්න පුළුවන් මේ විදිහට. CED ඡාපේ දිග අපි දන්නවා මේ හෙව්වේ 22යි. ඕක මම බෙදුවොත් පරතරය හිතන්නකො මේ අතර පරතරය මම ගන්නවා x කියලා. නැත්තම් සිම්පල් a කියලා ගමු. පරතරය. මේ අතර දුර පරතරයෙන් බෙදුවොත් බල්බ ගන්න සමාන වෙනවා. බල්බ ගන්න කියන්නේ බල්බ ගන්න 10යි. මේගොල්ලෝ කියන්නේ CD අතර තියෙන බල්බ ගානම තමා CED අතරත් සවි කරන්න ඕන. හැබැයි මේ අගයන් දෙක වෙනස් නිසා මේ අතර දුර 14යි මේ අතර දුර 22ක් නිසා මම සවි කරන්න ඕන බල්බ අතර පරතරය වෙනස් වෙනවා. හැබැයි මේ අතර පරතරය මට ගන්න පුළුවන් 1.4 කින් සවි කරනවා නම් මෙතන බල්බ 10ක් සවි කරනවා CD අතර. එතකොට CED අතර සවි කරන්න ඕන බල්බ 10යි. හැබැයි CED දුර වෙනවා මීටර් 22ක්. ඒතර මීටර් 22 එයාගේ පරතරයෙන් බෙදුවා නම් බල්බ අතර පරතරයෙන් බෙදුවා නම් බල්බ ගන්න සමාන වෙන්න ඕන. එහෙනම් 22 ඒ වලින් බෙදුවා නම් මට බල්බ ගන්න සමාන වෙනවා. ඒ කියලා කිව්වේ මම ගත්තේ මොකද්ද? බල්බ අතර තියෙන පරතරය. ඒට උත්තරයක් එනවා. ඒ උත්තර කරන්න ඒ හරස් ගුණ කරන්න මේ පැත්තට 10 දාන්න මේ පැත්තට. එතකොට එනවා 22 බෙදීම 10යි කියලා. ඒතර ඒට එනවා 2.2 මීටර කියලා. එහෙනම් පරතරය 2.2 මීටර වලින් මම සවි කරන්න ඕන මේ CED අතර තියෙන බල්බ. හරි. මේ විදිහට මට 2016 ඔලෙල් කියන ගාන හදා ගන්න පුළුවන්. හරි පුතේ. අපි ඊළඟට කතා කරමු 2015 ඔලෙල් කියන ගාන. මේ 2015 ඔලෙල් කියන ගාන ගත්තොත් එහෙම ටිකක් සංකීර්ණ රූපයක් තියෙන්නේ. මේ ගානේ කියනවා බිත්ති සැරසිල්ල එකට අදාළව තමයි මේ රූපේ දීලා තියෙන්නේ. ඒතකොට මේ එක් කොටසකට අදාළව තමයි මේගොල්ලෝ මේ දත්ත දීලා තියෙන්නේ. මේකෙන් අපි තේරුම් ගන්න ඕනේ එක් කොටසකට අදාළ දත්ත දීලා තියෙනවා කියලා කියන්නේ මේ කොටස වගේම තමයි අනිත් කොටස් තුනත්. ඒතකොට මේ එක කොටසකට අදාළව දත්ත හොයාගන්න පුළුවන් කියන එකේ තේරුම ඉතුරු කොටස් වලට අදාළවත් අපිට දත්ත හොයාගන්න පුළුවන් කියන එක. හරි. මම හදන්නම් මේකේ කියනවා ABC ත්‍රිකෝණයේ වර්ගඵලය. මම ABC ත්‍රිකෝණයේ වර්ගඵලය මෙතනින් අදින්නම් ආයි. ABC ත්‍රිකෝණය. මෙතනින් කියනවා A මෙයා B මෙයා C. මේක සෙන්ටිමීටර් 14යි මේ පැත්ත සෙන්ටිමීටර් 14යි. එතකොට අපිට ලියන්න පුළුවන් වෙනවා භාගය වැඩි කිරීම ආධාරකය 14යි ලම්බ උසත් 14යි. මොකද හේතුව මෙයා ත්‍රිකෝණී ත්‍රිකෝණයක්. සුළු කරන්න මට උත්තරය එනවා 7 14න් වැඩි කරලා උත්තරයක් ගන්න. උත්තරය එනවා 98යි වර්ග සෙන්ටිමීටර් කියලා. 98යි වර්ග සෙන්ටිමීටර් කියලා උත්තරයක් ගන්න පුළුවන්. ඊට පස්සේ මේගොල්ලෝ කියනවා AQ CB කේන්ද්‍රික කණ්ඩේ වර්ගඵලය. AQCB. එහෙනම් මෙන්න මේ කේන්ද්‍රික කණ්ඩත් මම අදින්නම්. අංශක 90යි මේක සෙන්ටිමීටර 14යි අරය සෙන්ටිමීටර 14යි. එහෙනම් අරය සෙන්ටිමීටර 14 වුණ කේන්ද්‍රික කණ්ඩයක වර්ගඵලය 5r වර්ග වැඩි කිරීම 360න් θ. අපිට මෙතනින් ගන්න පුළුවන් වෙනවා 7න් 22 අරය 14යි r වර්ග. එතකොට r වර්ග කියන්නේ r වැඩි කිරීම r. එතකොට 14 කියන එක දෙපාරක් ගුණ වෙන්න ඕන. θ එනවා අංශක 90යි. මේ. එතකොට අපි මේක සුළු කරද්දී සුළු කරන්න ඕන හරයට ලවය තමයි සුළු කරන්න ඕන. මොකද ගුණ කිරීම විතරයි තියෙන්නේ. ඒතර ගුණ කිරීම විතරක් තියෙනවා නම් අපිට සුළු කරන්න වෙන්නේ හරයට ලවය. හරයට ලවය. ඒ කියන්නේ ගුණ කිරීම විතරක් තියෙන නිසා. එකතු කිරීම තිබ්බොත් අපිට මේ ගණිත කර්මය කරන්න බෑ. ගුණ කිරීම විතරක් තියෙන නිසා තමයි මේ ගණිත කර්මය කරන්න පුළුවන් වෙන්නේ. ඒතර අපි සුළු කරන මේ විදිහට 14ට 7 ඒවා 2යි 7ට 7 ඒවා 1යි 360ට 90 ඒවා 4යි 90ට 90 ඒවා 1යි. ඊට පස්සේ මේ විදිහට සුළු කරන්න 4ට 2 ඒවා 2යි. ඊට පස්සේ මේ දෙක සුළු කරන්න මේ 11ත් එක්ක 22ත් එක්ක 22 දෙකෙන් බෙදුවොත් එහෙම 11. එතකොට අපිට උත්තරයක් ගන්න පුළුවන් වෙනවා 11 14. හරේ තියෙන එක විතරයි. එක් වරක් එක එකයි. එතකොට හරේ තියෙන එක විතරයි.
ලවයේ තියෙනවා 11 වරක් 14. 11 වරක් 14 උත්තරයක් ගන්න. 11 වරක් 4 44න් 4 දානවා 4ක් විතර. 11 වරක් 1 11යි 11යි 4යි 15. 154යි වර්ග සෙන්ටිමීටර කියලා උත්තරයක් ගන්න පුළුවන් වෙනවා. මෙන්න මේ කේන්ද්‍රික කන්න. ඊට පස්සේ මේගොල්ලෝ අහනවා මල්පෙති හැඩති APCQ කොටසේ වර්ගඵලය. මල්පෙති හැඩති එකක් ගැන කතා කරමු. දැන් මල්පෙති හැඩති කියන්නේ මේ කොටසනේ. ඒතර මල්පෙති හැඩති කොටස කියලා කියන්නේ මෙහෙම අපි යන්දානේ මේ කොටස. ඊට අමතරව යන්දානේ මෙන්න මේ කොටසත්. මොකද්ද මේ ත්‍රිකෝණය? මේක මුළු එකම ගත්තොත් මේක සලකන්නේ නැතුව ගත්තොත් එහෙම කේන්ද්‍රික ඛණ්ඩේ වර්ගඵලය. මුළු එකම 154ක් වෙනවා. මේ ඇතුලේ කැලල විතරක් වෙනවා 98ක්. ඒතර 154න් 98ක් අඩු කරා නම් අපිට ගන්න පුළුවන් වෙනවා මෙන්න මේ කැලල විතරක්. මෙන්න මේ කැලල විතරක් වර්ගඵලය. මුළු කොටසෙන් ත්‍රිකෝණයේ වර්ගඵලය අඩු කරා නම් මුළු කොටස කියලා කියන්නේ කේන්ද්‍රික ඛණ්ඩේ වර්ගඵලය. කේන්ද්‍රික ඛණ්ඩේ වර්ගඵලයෙන් මේ ඇතුලේ තියෙන ත්‍රිකෝණයේ වර්ගඵලය අඩු කරා නම් මෙන්න මේ ත්‍රිකෝණයේ වර්ගඵලය අඩු කරා නම් අපිට මේ කැලේ වර්ගඵලය ගන්න පුළුවන් වෙනවා. කොහොමද? මුළු කොටස 154යි. ඒකෙන් අඩු කරන්න තියෙන ඇතුලේ කොටස 98. අපිට උත්තරයක් ගන්න පුළුවන් වෙනවා 56යි වර්ග සෙන්ටිමීටර කියලා. අපිට ඕන APCQ ඒ කියන්නේ මේ එක පැත්තකනේ මේ මල හැඩති කොටසේ එක පැත්තක. අපිට ඕන දෙපැත්තෙම. එහෙනම් මේක දෙපැත්තෙම හොයන්න ඕන. 56 දෙකෙන් වැඩි කරා නම් අපිට උත්තරයක් ගන්න පුළුවන් වෙනවා 112යි වර්ග සෙන්ටිමීටර කියලා. මේ විදිහට. අපි මෙතනින් හොයාගත්තේ මේ APCQ කියන මල් පෙති හැඩති කොටසේ එක පැත්තක වර්ගඵලය. මේ එක පැත්තක වර්ගඵලය විතරයි. මෙන්න මේ කොටස විතරයි අපි හොයන්නේ. මෙන්න මේ කොටස. ඒක 56 වර්ග සෙන්ටිමීටර නම් ඒ වගේ කොටස් දෙකෙන් ගුණ කරා නම් අපිට උත්තරයකට යන්න පුළුවන්. හරි. ඊට පස්සේ මේගොල්ලෝ අහනවා මල්පෙති හැඩති කොටස් 4න් සමන්විත රූපයේ සංයුක්ත පරිමිතිය. එතකොට අපි මල්පෙති පමණක් තියෙන රූපේ විතරක් සලකන්න ඕනේ. ඊතර රූප අපිට වැඩක් නැහැ. මල්පෙති පමණක් තියෙන රූපේ සලකලා අපිට ගන්න පුළුවන් වෙනවා මුළු පරිමිතියක්. එහෙනම් අපි සලකමු මේ විදිහට. එක කේන්ද්‍රික ඛණ්ඩයක් සලකමු මේ විදිහට. මේ එක මල්පෙති හැඩති කොටසක්. මේ මල්පෙති හැඩති කොටසේ අපිට පරිමිතිය ඕන. මෙන්න මේ කොටසේ. මේ ඉරි ඇඳපු කොටසේ. මේ කොටසේ පරිමිතිය ඕන කියලා කියන්නේ මේ කොටසේ ඡාපදික වෙන්නේ. ඡාපදික වෙන සූත්‍රය මොකද්ද? 2πr වැඩි කිරීම 360 θ. උතනින් ගන්න පුළුවන් වෙනවා 2 7 22 r කියන සෙන්ටිමීටර 14යි. අංශක 90යි. 4යි 14ට 2යි 4ට 2යි 2ට 2යි. සුළු කරපු විදිය බලන්න 360ට 94යි 14ට 7වත් 2යි. එතකොට මෙතනින් දෙකක් ඉතුරු වුණා මෙතනින් දෙකක් ඉතුරු වුණා. දෙවරක් දෙක 4යිනේ. ඒ 4ට තමයි මම කිරීම සුළු කරේ මේ 4. නැත්තම් වෙන වෙනම සුළු කරන්න පුළුවන්. මේ දෙකට මේ දෙක 4 සුළු කරාට පස්සේ දෙකෙන් බෙදුවොත් එහෙම දෙකට දෙකේව 1යි 4ට දෙකේව 2යි. ඒ දෙකට සුළු කරා. එතකොට අපිට උත්තරයක් එනවා අන්තිමට 22යි කියලා. 22 සෙන්ටිමීටර. 22 සෙන්ටිමීටර කියලා කියන්නේ මෙන්න මේ එක මල් පෙති හැඩති කොටස. මල් පෙති කීයක් තියෙනවද ඒ වගේ? පැති 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8ක් තියෙනවා. මේ වගේ 8ක් තියෙනවා. ඒතර මුළු පරිමිතිය ගන්න පුළුවන් මට මේ විදිහට. 22 8න් වැඩි කරා නම් හරි. ඒතර මට උත්තර එනවා 176 සෙන්ටිමීටර කියලා. ඒතර මුළු රූපේ පරිමිතිය මට මේ විදිහට උත්තරයකට යන්න පුළුවන් වෙනවා. හරි. ඊට පස්සේ මම කතා කරන්නම් ඉහත 4 කොටසේ සැලකූ
රූපේ මායිම ඔස්සේ පබළු පැමිණිය යුතුය ඇත. එය කළ යුත්තේ ඒ ලක්ෂ්‍ය පටන්ගෙන මායිම ඔස්සේ මැනුම් විට සෙන්ටිමීටර් 5.5 පරතරයක් සහිත වන. කියන්නේ මෙතනින් පටන් අරගෙන ඒ ලක්ෂ්‍යයෙන් පටන් අරන් මෙන්න මේ අපි මේ පරිමිතිය හෙව්වනේ. පරිමිතිය හෙව්ව රූපේ තියෙනවනේ. මෙන්න මේ රූපේනේ. ඔය මල් පෙත්ත හැඩති රූපේ තියෙන්නේ. ඔය රූප වටේ තමයි පබළු අමුණන්න හදන්නේ. එතකොට මේ වටේ පබළු අමුණන්න හදනවා නම් ඒ ලක්ෂ්‍යයෙන් තමයි පටන් ගන්න හදන්නේ. එතකොට පරතරය සෙන්ටිමීටර් 5.5 කියලා කියනවා. මේ වගේ ගණන් දැන් අපි කතා කරපු ඕල්වෙල් හැම ගානකම භාවිතා වුණා. මේ පරතරය මේකල කියන 5.5 සෙන්ටිමීටර කියලා. අපිට හොයාගන්න පුළුවන් පබළු ගාන මෙන්න මේ මල් පෙත්තක තියෙන පරතරය. ඒ කියන්නේ මල් පෙත්තක තියෙන දුර. අපි දන්නවා මුළු පරිමිතිය. මේ මල් පෙති 4. පෙති 4ක් තියෙනවා. මේ පෙති 4න් පරිමිතිය 176යි. ඔය 176 කොච්චර පරතරයක් සහිතව පබළු අමුණන්න ඕනද? 5.5ක් සහිතව අමුණන්න ඕනේ. 176 5න් බෙදුවා. 5.5න් බෙදුවා නම් අපිට උත්තරේ එනවා පබළු 32යි කියලා. හැබැයි උත්තරේ පබළු 32 කියන එක නෙමෙයි. හේතුව මම අඳලා පෙන්නන්නම්. අපි යන්නේ මුළු රූපෙට අදාළව. අපි සැලකුවේ මුළු රූපෙට අදාළව. එතකොට මෙහෙමනේ රූපේ තියෙන්නේ. මෙහෙම. හිතන්න අපි මෙතනින් පබළුවක් තිබ්බා කියලා. ඉස්සෙල්ලා මෙතනින් පබළුවක් තියෙනවා. පබළුවක් තියෙන මෙන්න මේ වටේම එනවා. හිතන්නකෝ මෙහෙම නිකන් මල් පෙත්තක් කියලා. මෙතනින් මම පබළුවක් තියෙනවා, මෙතනින් පබළුවක් තියෙනවා, මෙතනින් පබළුවක් තියෙනවා, මෙතනින් පබළුවක් තියෙනවා. පබළු කීයක් තිබ්බද? පරතර කීයක් තියෙනවා? 1 2 3 4යි. පබළු 4ක් තිබ්බ. පරතර 1 2 3 4යි. හරි. පරතර ගාන පබළු ගාන සමානයි. එහෙම වුණොත් නේ 176 5.5න් බෙදුවොත් මට 32 කියලා කෙනෙක් උත්තරේ ගන්න පුළුවන් වෙන්නේ. හරි. ඒ උත්තරේ හරි. හැබැයි මෙතනින් මම පටන් ගත්තොත් එහෙම ඔය කියන විදිහට. මෙතනින් පටන් ගත්තොත් එහෙම. කොහොම පබළු තියාගෙන ගිහිල්ලා 5.5ක් පරතරයක් ඇති. පරතරේ 5.5යි. පරතරයක් තියාගෙන මම පබළු තියාගෙන යනවා. එතකොට මම ආයේ ඊළඟ මල් පෙත්ත පටන් ගද්දී මෙතනින් පබළුවක් තියන්න ඕනද? ඒ ලක්ෂයෙන් පබළුවක් තියන්න ඕනද? ඒ ලක්ෂයෙන් තියන්න ඕනේ. ඇයි? ඒ ලක්ෂයෙන් මම එක මල් පෙත්තකට අදාළව ඉස්සෙල්ලම පබළුවක් තියලා ඉවරයි. ඒ කියන්නේ මෙතනින් මම ආයි පබළුවක් තියන්න ඕනේ නැහැ. ඒ කියන්නේ මේ මල් පෙති තුනටම අදාළව පබළු 3ක් තියන්න ඕනේ නැහැ ඒ ලක්ෂයෙන්. ඒතර පබළු 3ක් වැඩි මෙතන. එහෙනම් මෙතනින් මම පබළු 3ක් අඩු කරා නම් මට උත්තරයක් ගන්න පුළුවන් වෙනවා 29 කියලා. හේතුව මම ඒ ලක්ෂයෙන් කලින්ම පබළුවක් තියලා ඉවරයි. එතකොට මේ මල් පෙති තුන හදද්දී ආයි ඒ ලක්ෂයෙන් පබළුවක් තියන්න ඕනේ නැහැ. එතකොට පබළු එක ගානේ මේ මල් පෙති තුනෙන්ම අඩු වෙනවා. ඒ ලක්ෂයෙන් පබළු 3ක් අඩු වෙනවා. 32කින් 3ක් අඩු වුණොත් එහෙම 29යි. උත්තරේ අපිට ගන්න පුළුවන් වෙනවා පබළු ගාන 29යි කියලා. ඒතර ඔය විදිහට මේ ගාන හදන්න පුළුවන් වෙනවා. මේක ටිකක් සංකීර්ණයි ගාන. ටිකක් කල්පනා කරලා ගාන හදන්න පුළුවන්. එතකොට මේ විදිහට මම කතා කරා ඔයගොල්ලොත් එක්ක 2019 ඉඳන් පසුගිය විභාග ප්‍රශ්න පිළිබඳව. එතකොට මම හිතනවා මම අද කරපු පාඩම 100%ක් තේරුණා. ඒ වගේම මේ පාස් පේපර් ඩිස්කෂන් එක ඔයගොල්ලන්ට සම්පූර්ණයෙන්ම තේරුණා කියලා. ඒ වගේම මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් පුතේ පල්ලෙහා කමෙන්ට් බොක්ස් එකේ තියෙනවා ඇතුළත් කරන්න. මම ඒකට පිළිතුරු දෙන්නම්. ඒ වගේම මේ වගේම නැවත පාඩමකින් හමු වුණ බලාපොරොත්තු වෙන මම සමුගන්නවා. ස්තුතියි.